නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝ මයා මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති චක්ඛං වහතෝ පදං තී. ධර්මානුශාසනාවෙහි සදහැබර දායකත්වයෙන් දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, ආරාධිත බවතුන්, පටිච්චසමුප්පාදය පැහැදිලි වන ධර්මදේශනයක් හෝ දේශකයන් වහන්සේගේ අභිමතය පරිදි නිවනට උපනිශ්‍රේ වන ධර්මදේශනාවක් කරන්න කියලයි ආරාධනය කරලා තිබෙන්නේ. මේ නාලිකාව තුළ විවිධාකාරයෙන් පටිච්චසමුප්පාද ධර්මතාවය අපි විවරණය කරලා තිබෙනවා. ඒ පෙළ දහමම කතා කරන්න මම කැමති වෙන්නේ නැහැ. නමුත් පටිච්චසමුපාදයෙන් පරිබාහිරවත් නොවේ මේ කතා කරන්නේ. පටිච්චසමුපාදය කියන වචනේ සිංහලට හේතුඵල වශයෙන් පෙන්වලා තිබෙන්නේ. හේතුඵල ධර්මය. හේතු මිනිසාගේ කාමසුගතිගාමී, කාමදුගතිගාමී සහ රුපියර්පී භවගාමී භවචක්‍රය සම්පූර්ණයෙන්ම අනුලෝම පටිච්චසමුපාදයේ යටතේ සිදුවෙන ක්‍රියාවලියක්. එතකොට පටිච්චසමුප්පාදය කියලා කියන්නේත් මේ විවරණය. ඒක හේතුඵල. ඒ හේතුන්ගේ ඵල. ඒ හේතුන්ගේ ඵල භව චක්‍රයට වශයෙන් විග්‍රහ කරන තථාගතයන් වහන්සේ ඔබට ඵලය අවශ්‍ය නම් ඒ හේතු කරන්න කියලා කියනවා. ඊට වඩා උත්තරීතර ප්‍රතිඵලයක් අවශ්‍ය නම් හේතු නිරෝධයෙන් ඵල නිරෝධය කරන්න කියලාත් අදාරනවා. එනිසා මේක නොතේරෙන පාලි වචන ගොඩක් ඔස්සේ හෝ පෙළ දහමක් ඔස්සේ අවුල් කරනවට වඩා තවත් පැත්තකින් කතා කරාම ඔබට මේක තේරුම් ගන්න පහසු වෙයි. බලන්න, මම ඔබට ඉදිරිපත් කරපු ගාථාව කවුරුත් දන්න, ළමා කාලේ පටන් හැමෝම පාඩම් කරන් ඉන්න, තේරුමත් දන්න එකක්. ගාථා එකක් නෙමෙයි මේකේ තියෙන්නේ ගාථා ද්වයක් කියලා, කියන්නේ දෙකක් කියලා. එදා යම් යම් අයට සිදු වුණා වූ සැප දුක් විපාක දෙකක් විවරණය කරන්න කළ කතා දෙකක අඩංගු ගාථා දෙකක් වශයෙන් ඔබේ කතන්දරත් සමග මේව අහලා ඇති. අප මේ ගාථාවන් ගන්නේ එදා කතාන්තරය විවරණය කරන්නට නෙවෙයි. මෙහි අර්ථය අපට කොහොමද ගලපා ගන්න කියලා තේරුම් ගන්න. මේ දෙක ගාථා දෙක තුල දෙපැත්තක් තියෙනවා. විතරක් නෙමෙයි, කාඩම් කරගත්තට එහා ගැඹුරක් තියෙනවා කියලා මම දකින්නේ. ඔබ දකින්න පුළුවන්. අන්න ඒක බලන්න.
මිනිසා ස්වකීය ක්‍රියාකාරකම් වලදී අපට කය වචන මෙහෙවනවා පේනවා. නමුත් මේ කය වචන මෙහෙවන්න පුළුවන්කමක් තියෙන ජීවත් වෙන මිනිසෙකුට ඇරුණාම මියගිය සිරුරකට නෙවෙයි. මියගිය සිරුරක් අක්‍රිය වෙන්නේ කය වචන මෙහෙවු කෙනා එතන නැති නිසා. ඒකට මනෝ නැත්තම් සිත කියලා කියනවා. මේ සිත තුළ ඒ මොහොතට රජාන්නා වූ අදහස් තිබෙනවා. සිත සමග තියෙන හැඟීම් වශයෙන් සිතුවිලි කියලා. එතකොට මිනිසා සම්පූර්ණයෙන්ම වචන ඔස්සේ, කය ඔස්සේ සහ සිත ඔස්සේ සිත මෙහෙවන්නේක්. ඒ මෙහෙවන සිතේ පවතිනා වූ හැඟීම් අනුව ඒ හැඟීම් හේතුවෙන් උපදින්නා වූ ඵලයක් තථාගතයන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරනවා. ඔය ඔබේ හිතේ අදහස් හටගන්න අදහස් වලට තමයි ඔය ධම්මා කියලා කියන්නේ. ඒවට මුල් වෙන්නේ සිත කියලා පෙන්වන්නේ. ඒවා සිතේ හටගන්නවා වගේම ඒක පදනමත් සෙට්ටා කියන එකේ තියෙනවා. ශ්‍රේෂ්ඨයි කියන එක නෙමෙයි. මූලික කොටගෙන තියෙනවායි කියන සිත මූලික කොට හට ගන්නවා. මෙන්න මේ සිත පදුට්ඨේන කියන වචනේ යටතේ කෙලෙස් වුණ, අපිරිසිදු වුණ, දූෂිත වුණ, දුෂ්ට වුණ අදහසකින් යමක් කරොත් භාසතිවා කරෝතිවා. භාසති කතා කරනවා, කරෝති කරනවා. එතකොට භාසතියටත් අයිති වෙන්නේ දුෂ්ට මනස, කරෝතිට අයිති වෙන්නේ දුෂ්ට මනස. දැන් ඒ ක්‍රියාව, ඒ හේතුව ගුණ යම් පැත්තකටද යන්නේ, කරත්තේ පැත්තට යන්න වෙනවා. මොකද කරත්තේ ගුණට ගැට ගහලා තිබෙන්නේ. ඒ හේතුවේ ඵලය අන්න ඒති ඔහු අන වෙනවා. නමුත් දුෂ්ට වූ සිතකින් යමක් කළොත් එන්නේ ඔහු අනුව සැප නෙවෙයි දුක. එතකොට ලෝකේ දුකයි කියලා දෙයක කියන්නේ. ඔබ කල්පනා කරන්න ඕන කරුණක්. ලෝකේ දුකයි කියලා බුදුන් වහන්සේ වදාරලා නැහැ. තමන්ට දුෂ්ට වූ මනසින් යුක්තව යමක් කළොත් ඒකට ඒ හේතුවේ ඵලය නැත්තම් විපාකය තමයි දුක කියන්නේ. මේක ඔබ පිළිබඳව ඔබට හඳුනා ගන්න පුළුවන් නම් එහෙනම් එයින් නොකිය කියන්නේ මොකද්ද? දුක් විපාකයට කැමති නැත්නම් ඔබගේ දුෂ්ට වූ මනසේ ක්‍රියාවට ඔබ ආයිබුවන් කියන්න වෙනවා. මේ දුෂ්ට වූ මනස විග්‍රහ කරන්නේ කොහොමද? සිත ඒ මොහොතට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කාමයෙන්, ව්‍යාපාදයෙන්, විහිංසාවෙන් පිරෙනවා, බලවත් වෙනවා. එවිට අඩන්තේට්ටම් කිරීම, අපහාස උපහාස කිරීම, පහර ගැනීම, ගමෙන් පන්නා ගැනීම, සම්පත් උදුරා ගැනීම, ව්‍යාජ ලිපි ලේඛන සරසා චෝදනා එල්ල කිරීම, එහෙමත් නැත්නම් අදෘශ්‍යමාන බලවේම මගින් යමෙක් අඩබන කිරීම. යමක් අන්සතු දෙයක් තමන්ට ලබා ගැනීම සඳහා මේ විදිහට කටයුතු කරනවා. දැන් ඔබට ලැබී තිබෙන දේ නිත්‍යානුකූලව මොකද වෙන්නේ නැතුව ඔබ එහෙම කරන්න ගියොත්, ගතු කේලම් කියලා තනතුරක් උදුරා ගන්න ගියොත්, එමත් නැත්නම් වැටේ පවතිනා මේ වැට රාත්‍රියට අනිත් එක නාගීරමට මීටරේ අඩි එහාට කරන්න ගියොත්, දැන් මේ ඇත්තද කරන්නේ, හොඳ දෙයක්ද කරන්නේ? අන්න බුදු සමයෙන් පැහැදිලි කරව දාරනවා පෘථග්ජන සමාජයේ අයට
පණින්ට පෙර සිතා බලනු කියලා. කරන්ට පෙර මේ බුදුවරු පෙන්නන විපාකය නැමැති ඵලය අමිහිරි. පදුත්ත චිත්තෝ නම් වූ චේතනාවෙන් කරන ක්‍රියාකලාපයක විපාකය නැමැති ඵලය අමිහිරි. මෙලොව වශයෙන් සහ දඬුවම් වශයෙන් සහ පරලොව වශයෙන්. රාජ්‍ය මට්ටමේ නම් දඬුවම් වශයෙන් නීති මට්ටමේදී කර්ම විපාක වශයෙන් නම් බුදු සමයේ පෙන්න ජීවිතයෙන් එහා පැත්තට පරලොව මට්ටමේදී. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නයක්. දුක ඔබට අහේතුකව ආවද ඔබ කැඳවා ගත්තද? තතෝනං දුක්ඛ අන්වේති. අර ක්‍රියාකලාපේ ක්‍රියාවේ ප්‍රතික්‍රියාවලය ඔබ අනු වෙනවා. දැන් මේක සම්පූර්ණ සංසාරය විවරණය කරනවා යනවාම නිර්වාණය විවරණය කරන්නේ නැහැ. මේ ගාථා දෙක මෙහෙම ගත්තම. දැන් තවත් සූත්‍රයක ගත්තාම තියෙන අකුසල මූලානි කියලා ලෝභ දේශ මොහ තුන මුල් කොටගෙන මේ අර කියපු දඬුවම් කිරීම, පහර දීම, උදුරා ගැනීම, ගමෙන් පැනීම, සම්පත් උදුරා ගැනීම, අපහාස උපහාස කිරීම, අදෘශ්‍යමාන බලපෑමක් කොට අඩපණ කිරීම ආදී කාරණා ඊට අමතරව ඊට එහාට දේශසහගතව හිතීම සහ අනතුරුව ඝාතනය කරන්න හිතීම. පොඩි වෙනස්කමක් තියෙනවා. දේශ මූලයේදී ඒ පිළිබඳ අදහසක් පහළ වීම. හිංසාවේදී ඒ පිළිබඳ කය වචන ක්‍රියාවට යෙදීම. එතකොට මිනිසාගේ කය වචන මෙහෙවන බලවේගයක් තියෙනවා. ධර්මානුකූල ජීවිතයකට නොවන පුද්ගලයාගේ කය වචන සිත ලෝභ දේශ මොහ විසින් මෙහෙවනවා. එහි ඵලය කටුක ඵලයක් බව තේරුම් ගන්න පුළුවන් නම් අන්න දැන් මම කරනවා කියන එක වෙනුවට හේතුඵල වශයෙන් දැකලා අර දුක නැති ඵලයේ නිරෝධ කරන්න අර දුෂ්ට මනසෙන් කරන ක්‍රියාවන් අත්හිටවන්න වෙනවා. මේ අපි පරණ කතා ගන්න නැතුව මේ වර්තමාන කතා ගනිමුකෝ. ද්වේෂසහගත හැඟීමකින් වරදක් කළයි කියන චෝදනාවෙන් දියණියකට දඩුවම් කරපු සහෝදරයෝ දෙදෙනෙක්. ඔහුගේ දඬුවම නිසාම දියණිය මිය යනවා. දැන් ඊට පස්සුව ඒ කළ වරදට දඬුවම ආපහු උන්ට එනවා. තමන්ගේ දරුවා පහර දීර්ඝ ඝාතනය කරන්න අයිතියක් තියෙනවා කියලා හැම නීතිය පිළිගන්නේ නැහැ. ඒක මනුස්ස ඝාතනයක්. දැන් වැඩේ කළා හේතුව. දැන් කටුක ඵලෙ හිමි කියනවා. එල්ලුම් ගහට යන්න සිද්ධ වෙන එක. නැත්නම් හිර දන්නවා මිදෙන්න සිද්ධ වෙන එක. තවත් මේ රටේ යම් සිදුවෙන යම් සිදුවීම් මෑතදී තියෙනවා. එතකොට ඒවායේ යම් කිසි කෙනෙක් ඒ කාරණා නිසා මිය යනවා. ඒ මිය ගිහින් තිබෙන්නේ පහර දීමකින්, වෙඩි තැබීමකින්, එහෙම නැත්නම් තව මොනවා හරි දෙයක් කරලා. නැත්නම් ඒ කරලා තියෙන හැම වැඩක්ම බලපුවහම ආදරෙන් හොඳ හිතකින් කරපු දෙයක් නෙවෙයි, දුෂ්ට වූ මනසින්. අගතියක් සිදු වෙන අදාළ පැමිණිලි කරුට. නමුත් විත්තියට ආපහු රජයේ දඬුවමට අමතරවත් හෘදේ සාක්ෂිය මෙබඳු දේවල් කරලා තැවෙන අය, සිරගෙදරට තවෙන අය ආපහු මේක මතක් වුණාම දහස් වාරයක් මෙරි මෙරි උපදිනවා කියන වචනෙන් පෙන්වන්නේ හදවතින් දැවෙනවායි කියන එක. රොතක් ජනයාට ඒක අතීතයක් සිතුවිල්ලක් කියලා දකින්න බෑ. ඒ අනුව ඔහු දැන් විපාකයට හිමිකම් කියන්න සිද්ධ වෙනවා. දැන් මේක ටිකක් විමර්ශනය කරලා බලන්නකෝ. ඔබ වෙනුවෙන්. එතකොට ඔබට මොන හැඟීමක් ආවත් ඒකට එකතු නොවෙන්න, ඒක පාලනය කරගන්න ශක්තියක්, ගැඹුරු ධර්මාවබෝධයක් නැති වුණාට තිබෙනමක් නිසාද ඵලයේ කටුක නම් ඒ කටුක ඵලයේ ඔබ අකමැති නිසා මේක නොකළ යුතුයි. බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ මේ බිරිඳට පහර දීලා ඝාතනය කරන්නද කියලාද? තමන් එතන පාරිභෝගිකයර මෝල් ගහෙන් ගහලා මරන්න කියලාද?
ඊළඟ අරුදයකදී එක්කෙනෙක් දෙන්නෙක් එකතු වෙලා තලලා මරන්න කියලාද? අනිත් වගේ මේ සමාජයේ සිදුවෙන කීපයක් අරන් බලන්න. ඔවුන්ට මේ මොහොතේ මනෝපුබ්බංගම දන්නා අමතක වුණා. ඔන්න ඒ හැඟීම් වලට වහල් වෙලා සමාජයට කිසියම් ආකාරයේ දුකටපත් වෙන දෙයක් කළා. ඔවුන්ට ආපහු නීතිය විසින් සහ අද සාක්ෂිය විසින් දඬුවම ගෙනත් දෙනවා. දැන් ඔන්න එක පැත්තක් හේතුඵල නැත්නම් කර්ම විපාක. අපි මේ කතා කළේ මිනිස්සත් බව තුල කරන ක්‍රියාකාරකම් තුළ මිනිසත්කම අහිමි වී කාම දුගතියට පත් වෙන පැත්තේ මෙලොව වශයෙන් දුක් විපාක සහ පරලොව වශයෙන් දුගතිගාමී වෙනවා දුක්. එතකොට මේක සිතෙහි පවතින නියාමයක්. නියාමයට පෘථග්ජන සමාජයේ මෙයටත්. දැන් ඊළඟ ගාතාව අනිත් පැත්තට හරවනවා. එහෙම වැඩක් අහිතක් අයහපතක් කරන අදහසකින් තොරව ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්න තොරව යම්කිසි යහපතක් කළොත් එහෙම යහපත් ක්‍රියාවලියක් මනසාචේ පසන්නේන අන්න ලෝකෙට ඉඩ තියෙනවා. ඒ සඳහා මිනිස් වර්ගයාට යහපතක් සැලසෙනවා. මට ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා නොකලාට තතෝ නම් සුඛාන් වේති. එයවන ඔබ පිටිපස්සෙන් එනවා සැපය ඡායාව වෙනවා වගේ. තමන් පිටිපස්ස එන සෙවණැල්ල ඡායාවට මගහරින්න බෑ යන තැනට එනවා. මෙන්න මේක සමස්ත සමාජයටම යොදන්න පුළුවන්. දුෂ්ට වූ මනසෙන් යුක්තව කටයුතු කරලා තමන්ට දුක් එනවා. ලෞකික සැපට කැමති නම් ඔබ යහපත් මනසෙන් කටයුතු කරන්න. මෙලොව වශයෙන් ප්‍රශංසා නැත්තම් තවත් දේවල් ලැබේවි. තමන්ට මතක් වෙන මොහොතේ මෙහෙම දේවල් කරලා තියෙනවා නේද කියලා අහිංසක සතුටක් විඳින්න ලැබේවි. මේක ජීවිතයෙන් එහා පැත්තටත් මේක හේතුඵල හේතු එකතු වෙන නිසා පව් හේතු පින් හේතු ඉතුරු නිසා සුඛ විපාකයේ මිනිසුන් අතර දෙවියන් අතර. තවත් එහා පැත්තට ධානා කුසල එකතු කළොත් ඒ හේතුවේ ඵලය රූපී බඹතල. දැන් බලන්න පව් හේතු පව්ඵල පින් හේතු පින්ඵල ධාන හේතු ධානඵල මිනිසා විසින් මේ හේතු තැබුවහම ඔහුට අනාගතයක් හමු වෙන එක නේද? හේතුඵල ධර්මය කියන්නේ. අපි යනවවත් සතෙක් යනවවත් ආත්මයක් යනවත්ද? ඒ හේතුන්ගේ ඵලය නිර්මාණය වෙනවා. අනේ මම මතක් කළේ දැන් ඔබට අවශ්‍ය නම් සුඛ සහගත පැත්තේ භව ගමනකේ දෙන්න මිනිසුන් අතර හෝ දෙවියන් අතර. එහෙනම් ඔබට අර කවුරුවත් කාගේවත් දේවල් උදුරා ගන්න, පහර දෙන්න, අපහාස කරන්න, බලපෑම්ට යටත් කරගන්න, හදිහුනියම් කරලා විනාශ කරන්න ඒව ගැන හිතන්න බෑ. එතකොට ඔබ අර අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුල වැටිලා මේ යනවා වගේ ඔබ පහත් වෙලා මනසෙන්. ඒ පහත් මනස ඔබට ඊට පස්සේ මනුස්ස මනස වෙනකොට පහත් මනසකට ඔබ ලබා දෙනවා ඔබට අනාගතේ. මේ න්යාමයේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ ලෝභෙන් දේශයෙන් මොහෙන් පව් රැස් කර පුද්ගලයා මරණින් මතු කායස්ස බෙදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති. ඒක ඉතින් මේ සත්‍යය පරලෝ යනවා කොහොම මේ කයෙම අපායට යනවා මේ කයෙම සුනකෙක් වෙනවා කියලා පරිවර්තනය කළොත් වැරදි. එතකොට මොකද කය කවුරුත් මොන ආගමකවත් මෙතනින් එහාට ගෙනියන්නේ ආදාහනේ බොහොම දානනේ කරන්නේ. ඒක ඇස්පෙනෙන් නැති අය තමයි එතනින් එහාට සතෙක් යනවා නැත්තම් මේ ජීවිතේ එහාට යනවා කියලා කල්පනා කරන්නේ. නමුත් අර චිත්තාභ්‍යන්තරයට එක්රැස් කරන්නා වූ හේතුව බීජයක්. බීජය ඉතින් ඊට පස්සේ ගොයන් ගහ මැරුණ කමක් නැහැ කාලේ දෙනකොට පැලවෙනවනේ. විපාකයේ ඵලයයි. දැන් මෙතකොට පාපකාරීත්වයෙන් දුගතිගාමී වෙන එක පුණ්‍යකාමීත්වයෙන් සුගතිගාමී වෙන එක ධානකාමීත්වයෙන් බඹලෝ යන එක සියල්ල හේතුඵල ධර්මයක් නේද? සියල්ල පටිච්චසමුපාදේ නේද? ඒක පටිච්චසමුප්පාදයක් වශයෙන් දකින්න ඕන. පටිච්චසමුප්පාදයක් වශයෙන් දකිනවා කියන එකේ තේරුම ඒ හේතුන්ගේ ඵලයක් වශයෙන් දකින්න ඕනේ.
දැන් මේක තථාගතයන් වහන්සේ ඊළඟ විවරණයේදී තථාගතයන් වහන්සේ හෙළි කර වදාළා වූ සදහම් තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් නැති අය සඳහා පෘථග්ජන අය සඳහා අර දුක්ඵලයෙන් මිදීම සඳහා ලෞකික සැපඵලයේ සඳහා දසවස්තුක සම්මා දිට්ඨියක් යටතේ විග්‍රහ කරනවා. ඒ පෘථග්ජන අය සඳහා සසරෙන් මිදෙන්න අසමත් සහ මිදෙන්න ඕනකමක් නැති අය සඳහා අනාගත සැප විපාක සඳහා තමයි ඊට පස්සේ මේ පව් චේතනාවන්ගෙන් වැඩනකොට යහපත් චේතනාවෙන් වැඩකොට ඊට අනුව අනාගත ඵලයක් සකස් කරගන්න කියන එක. මේක තමයි බෞද්ධකමේ තේමාව වශයෙන් සමාජයේ පාවිච්චි වුණේ. සියවස් ගණනාවක් තිස්සේ ඒක තමයි. මා දුටුවා පසුගිය කාලෙක වෙනත් ආගමක මේ අනුශාසනාවකදී නැත්නම් කරුණු පැහැදිලි කිරීමේදී ඕකම තමයි කියුනේ. අපි කතා කරන පව්පින් වචන වෙනුවට වෙනත් වචන පාවිච්චි කරමින් අයහපත් දේවල් කළොත් දුක් විපාක, යහපත් දේවල් කළාම සැප විපාක කියන එක. නමුත් එතකොට මේ දෙකම අයිති වෙන්නේ යන පැත්තට යන හේතුඵල ධර්මයට. අනුලෝම පටිච්චසමුප්පාදයට. භව බන්ධනය තුල භව ගමන. එතකොට මේ මනසාචේ පසන්නේන බාසති වා කරෝති වා මනසාචේ පදුට්ඨේන බාසති වා කරෝති වා කියන පද දෙක තුල භව ගමන සංකේතවත් කරනවා. පව්පින් දෙකේ විපාක නරක හොඳ නරක දෙකේ විපාක සංකේතවත් කරනවා. නමුත් ඒකේ පටිච්චසමුප්පාද නිරෝධය නම් නැහැනේ. ඒක අපි දකින්න ඕන කෙටි කාලීනව දුක් විපාකයෙන් මග අරිනවා. නමුත් සැප විපාකේ සදාකාලික එකක් නෙමෙයි. බඹලෝ විපාකයක් ගෙවි යනවා, දිව්‍ය ලෝක විපාකයක් ගෙවි යනවා. අනතුරුව මිනිසුන් වශයෙන් සිටදී එක්රැස් කළා වූ තවත් පාප කර්ම විපාක තිබෙනවා නම් ඒවට අදාළ හීන දීන ප්‍රතිසන්දියකට ආපහු දුකටත් වැටෙනවා. ඒයි. ඒ බඳු දේවල් උපදවාගෙන ඒ තත්ත්වයට යන්න ඉස්සෙල්ලා යටපත් කරගත්තා වූ පැත්තක මුලාව දුර වෙලා නැති නිසා. දැන් මේක දෙපැත්තම මම කියන්නේ යන පැත්තට යන එක අනුලෝම පටිච්චසමුපාදය. පැවැත්ම නියෝජනය කරනවා. නමුත් තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ සංකේතවත් කරන ඉගැන්වීම් වල පටිච්චසමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණයි කියලා පෙන්වන්නේ. දැන් කන්දානම් පටිපාති ධාතු ආයතනානිච කියන ගාථාවේ ගත්තාමත් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අඛණ්ඩ පැවැත්ම සංසාරයයි. අපායද දිව්‍ය ලෝකෙද බ්‍රහ්ම ලෝකෙද කියලා නෑ. අඛණ්ඩ පැවැත්මක් අර හේතුඵල අනුව පව් හේතු පව්ඵල, පින් හේතු පින්ඵල, ධාන හේතු ධානඵල. පැවැත්ම. නැවැත්ම නිර්මාණයයි. ඔබට ඇයි ඒක පිළිබඳව තේරුම් ගන්න බැරි? ඔබ මේකේ කල්පනා කරනවා විපාක විඳින්නේ ඔබ කෙනෙක් ඉන්න කෙනෙක් වශයෙන් කියලා. නැත්නම් ඔබේ ආත්මය මේකට විපාක විඳිනවායි කියලා. නෑ, සංසාරයේම හේතුඵල ධර්මයක්. තම තමන්ගේ ක්‍රියාකාරකම් වලට තමන්ට ලැබෙන්නා වූ දඬුවම් සහ ප්‍රසාද දීමනා. දඩුවම් සහ ප්‍රසාද දීමනා. මතක තබා ගන්න. එවිට මේක තුල පැවැත්ම ඇරුණාම මේකේ නිදහස් වීම මේකේ නෑ. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් දුෂ්ට මනසෙන් කරන කාරණාවලට පව් කියමු, ප්‍රසන්න මනසෙන් කාරණාවලට පින් කියමු. ඒ අනුව ලෞකිකයේ දුක් විපාක, ලෞකික සැප විපාක එක විග්‍රහ කරන ඇරුණාම බුදුන් වහන්සේ හෙළි කළ දේ මේකේ නෑ. එතකොට ඒක හේතු ඵල ධර්මයේ නිරෝධනය කරනවා. යනහම හේතු නිරෝධය නිරෝධනය කරන්නේ නැහැ.
දැන් මේ ඵලය කියන්නේ මොකද්ද? හේතු රැස් කිරීමේ අනාගත ඵලයක්. හේතු වල නැහැ ඵලය. හේතු තැබුවොත් ඵලය හට ගන්නවා. හොඳයි ඔබට භවගාමී ඵලය වෙනුවට භව නිරෝධගාමී ඵලය ඕනනම් මේ හේතු තබලා හරියනවද? සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. අන්න තථාගතයන් වහන්සේගේ තව පැහැදිලි කිරීමක් තියෙනවා භව නිරෝධය පිණිස ධර්ම දේශනා කිරීමක්. දැන් මේ ප්‍රසන්න මනස සහ දුෂ්ට මනස ඔක්ක පෙන්වන එකේ භව නිරෝධය පිණිස තියෙනවද ඔය ආර්ථයෙන් ගත්තොත්? නැහැ පැවැත්ම පමණයි. පැවැත්මේ දුක සැප දෙක. දැන් මේතනත් මේ පටිච්චසමුප්පාදය දකින්න පුළුවන්ද අපිට? හේතුඵල වශයෙන්. දැන් අපේ ප්‍රසිද්ධ පැහැදිලි කිරීම වල බීජයක් රැස් කිරීමේ හේතු වශයෙන් සහ අදාළ අනිකුත් හේතු එකතු වීමේදී ප්‍රරෝහණය වෙලා පැලය හට ගන්නවා. පැලයක් හටගන්නේ ඉන් පෙර බීජයක් රැස් කළ නිසාමයි. ඒ බීජය තුළ පැලවීමේ ශක්තිය තිබෙන නිසාමයි. එතකොට ඔබට තේරෙනවද දැන් අපි මේවට ගනිමුකෝ මේ දුෂ්ට මනසෙන් කරන රැස් කරන බීජ පාප කර්ම බීජ. ඔබ කතා කරන පසන්න මනසෙන් කරන රැස් කරන ඒවා පුණ්‍ය කර්ම බීජ. ඒ බීජ නිසා පැලවෙන එක නතර වෙලා නැහනේ. එතකොට පව් බීජ රැස් කරන්න එපා දුක් විපාක පුණ්‍ය බීජ රැස් කරන්න සැප විපාක හම්බ වෙනවා කියලා එකෙන් පෙන්වන්නේ නම් අනාගත බුදුවරයා තමයි අපට භව නිරෝධය කියලා දෙන්නේ. එතෙක්කල් අපට පුණ්‍ය කර්ම රැස් කිරීමෙන් සැප විපාක ලබන වෙරනම් ඊට දෙයක් විවෘත වෙන්නේ කියවෙන්නේ නැහැ. සම්ප්‍රදායික දේශනාවල කලක් තිස්සේ පැවතුන ඉගන්වීම් තුළ. එනිසා මේ රවුමේ යන දෙපැත්තට යන එකට වඩා එහාට අපි එබිල බලන්න ඕනවා බුදුරෙලි කළ ධර්මතාවයක් තුළ ඉහාත්ම වශයෙන් තව දෙයක් තියනවාද කියලා. අනේ එතකොට තමයි පටිච්චසමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණා කියන වචනේ අර්ථය නිරෝධය දකින්න තියෙනවා. නිරෝධය දකින්නවා කියන්නේ අනාගත ඵල අවශ්‍ය නැත්නම් ඊට අදාළ හේතු එක්ස්ප්‍රෙස් කරන්න නැති එක නේද? දැන් පොදුවේ ගන්න සූත්‍රයක් කර්ම විපාක. කර්ම හේතුවයි විපාක ඵලයයි. කන්න කර්ම කන්න විපාක. පාප කර්ම හේතුවයි දුක් විපාකයේ ඵලයයි. සුඛ කර්ම සුඛ විපාක. පුණ්‍ය කර්මයේ හේතුවයි සැප විපාකයයි ඵලයයි. ධාන කර්ම ධාන විපාකයේ කර්මයේ හේතුවයි ඵලයයි. දැන් මේ හේතු රැස් කරලා ඔබ ඵලේ පා කියලා හරියනවද? ඔබ යම් හේතුවක් රැස් කළොත් එහෙම යාදිසං වපතේ බීජං ඒක තමයි ඒ කියන්නේ. යම් ආකාරයේ ඔබ බීජයක් ප්‍රෝපරුවාද? තාදිසං එහා ඒක ඊට අදාළ ඵලයේ තමයි හරතේ ඵල ලැබෙන්නේ. අන්න මේ විදිහට බුදුන් වහන්සේ ලෝ පහළ වෙන විට මිනිසා විසින් හොයාගත්ත පාප කර්ම, ධාන කර්ම, පුණ්‍ය කර්ම ඔස්සේ හේතුඵල ධර්මයේ හොඳ පැත්තට ගමන් කරනවා පෙනුනට හේතු නිරෝධයෙන් ඵල නිරෝධ මාර්ගයක් ඒ පිළිබඳව කතා කරපු කෙනෙක් නැහැ. දැන් මේක බුදුන් වහන්සේ යොදපු සූත්‍රයක් තමයි මේ පැවැත්ම නවත්තන්ට ඔය පටිච්චසමුප්පාද නිරෝධය කියලා කියන්නේ. මේ සිද්ධිය මෙහෙම පැහැදිලි කරලා මේක ඕනනම් ඔබට අවසන් කරන්න පුළුවෙනි. ඔබ අනුගමනීය ක්‍රියාකාරකම අනුව මේක දුක් සහ සැප පැත්තට යනවා. ඔබට ගමනේ නිමාවක් නැති බව සහ නිමාවක් ලබන්න ආයෙ දොරක් පෑදීද කියන එක විශ්වාසයක් නැත්නම් ඒ
නිමාවක් ලැබීම සඳහා අදාළ දොර විවෘත කරගන්නට බුදු සසුන තුළ අදාළ අයට පාරක් තියෙන්න වෙනවා. හොඳයි. පදුට්ට චිත්තෝ දුෂ්ට මනසෙන් කරන පාප කර්මයන්ගේ බීජ නිසා දුක් විපාකය හමු වුණේ. නැත්නම් ඒක හමු වෙනවද? පුණ්‍ය කර්මයන්ගේ බීජ නිසා නේද සැප විපාකය හමු වුණේ. ඒක නැත්නම් හමු වෙනවද? ධාන කර්ම බීජ නිසා නේද ධාන විපාකය හමු වුණේ. කර්ම විපාක. ඒ හේතුඵල ධර්මයේ තුල මිනිසා කර්ම රැස් කරන කර්මයෙන් පාපය ඔස්සේ පිය ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ භවගාමී වෙන්නේ නැර. ඒක තුළ සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශී කියන දහම් පදේ නෑ නේද? ඒ කොටස නැති නිසා නේද ඔබට මේ ගෞතම සසුනට ඉපදිලා ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි වශයෙන් බෞද්ධයෙක් වෙලා පවෙන් බැහැර වී පින් රැස් කිරීම නැමැති හේතුඵල න්‍යායට යටත් වෙලා පින් හේතුවේ පින් ඵලය තුලින් අනාගත හේතු නිරෝධය ඵල නිරෝධය සඳහා මගකට යන්ට යෝජනා වුණේ සහ ඔබ පිළිගත්තේ. ඒ සීමාව වැරුණාම සාමාන්‍ය කෙනෙකුට පේනෙන්නෙත් නැහැ. මේ පරලෝ යාම වෙනුවට පරලෝ නොයාමක් තියෙන බව. මේ පාප කර්ම පුණ්‍ය කර්ම ධාන කර්ම නැමැති හේතු වල ඵලය වෙනුවට කර්මක් රැස් කිරීමේ හේතුඵල වෙනුවට කර්මක් ක්ෂය කිරීමේ හේතුවේ තවත් ලෝකෝත්තර ඵලයක් තිබෙන බව. කෙනෙකුට තනි වෙහෙලි වෙන්නේ නැහැ. නමුත් එනිසා මේ කතා දෙක ඔස්සේ ඉදිරිපත් කිරීම පවට දුක් විපාක පිනට සැප විපාක ඔස්සේ ගත් කල ඒක එක්තරා සීමිත දෙයක්. සම්පූර්ණ බුදු සමය විග්‍රහ වෙන්නේ නැහැ ඒකේ. ඒක මෑතදී හදපු දෙයක් වෙන්නත් පුළුවනි. මෑත අයට පව්පින් දෙකේ වටිනාකම තේරුම් කරලා දීලා පවෙන් වැලකී පිනින් යුක්ත ජීවත් වෙන්න. එහෙම නැත්නම් මේ කර්ම කියන පැත්ත කර්ම විපාක එක හේතුඵලයක් වශයෙන් කර්මක් ක්ෂය කිරීමේ නැමැති හේතුවේ ඵලයේ වශයෙන් අනික ලෝකෝත්තර විපාක ඒක මනසාචේ පසන්න කියලා ආර්ය පුද්ගලින් සදා පැහැදිලි කරන්නත් පුළුවනි. එතකොට ඒ පසන්න මනසින් කරන ක්‍රියාකලාපේ ලැබෙන විපාකේ ලෞකික නෑ ලෝකෝත්තරයි. භවගාමී නෑ භව නිරෝධගාමී. ආර්ය සත්‍යයට අනුව ගත්තොත් එහෙමයි සිදු වෙන්නේ. දැන් මේක මේ බාහිර ලෝකේ මොන වචන වලින් ඉගන්නුවත් කොහේ සිදු වෙන දෙයක්ද මේ පෙන්වන්නේ? ඔබේ මනෝපුබ්බංගම. ඔබේ සිත තුළ කරන ක්‍රියාකාරමක් වශයෙන්. දැන් ඔබ ඒකද ඔබ දකින්න ඕන පටිච්ච සමුප්පාදේ නැත්තම් හේතුඵල වශයෙන්. හේතුඵල දැකීමේදී හේතු නිසා ඵල හට ගැනීමත් ඵලයේ හේතුවක් බවට පත් කරගෙන ඵලයේ හේතුවක් බවට පත් කරගෙන අනාගත විපාකයක් අනාගත ඵලයක් බවට පත්වීමත් සිදු වෙනවා. ඒක මේ ජීවිතේ නෙමෙයි ඉන් එහා පැත්තටත් ඵලයක් බවට. ඒකට නම් කරනවා අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං. ඔබ පාසලදී ඉගෙන ගත්ත අංග 12 ආත්ම තුනට බෙදාවෙන් කරන පටිච්චසමුප්පාදය වෙනුවට මේ මොහොත තුල ඔබේ ඇස තුල ඔබේ කන තුල ඔබේ නාසය තුල ඔබේ දිව තුල ඔබේ පාපය තුල ඔබේ පින තුල
ඒක තුල මේ හේතුඵල දකින්න ඕන. ඒ 12 පෙලක් වශයෙන් 12ට පෙන්නේ නැතුව දෙන්න නැතුව පහක් අතීත හේතු වශයෙන් පහක් වර්තමාන ඵල වශයෙන් අර අතීත හේතු පහ මාපහු වර්තමාන හේතු වශයෙන් උත්පේනලා ඒ නිසා ආයෙත් වර්තමාන ඵලයේ වගේම අනාගත ඵලයක් හම්බ වෙන ආකාරයත් වචන තුලින් නොව ඔබේ මේ පාප කර්මයේ පුණ්‍ය කර්මයේ නැමැති හේතුයේ ඵලයේ වශයෙන් සිදුවෙන එකේදී දකින්න වෙනවා. එතකොට හේතුඵල වශයෙන් දැකීමේදී සතෙක් යන්නේ නැහැ. හේතුඵලයි. ඒ හේතුන්ගේ ඵලය අනාගතයේ හදයි සසර හදයි. ඒ හේතු ඔබට නිරෝධ කරන්න පුළුවන් නම් අනාගත ඵලය පැවැත්ම වෙනුවට නැවැත්ම. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. එනිසා මා දකින්නේ බුදුන් වහන්සේ යෝජනා කළේ හේතු රැස් කර ඵල ලබන්නට නොවේයි ඒක සමාජයේ සකස් වෙලා තිබුණා. ලබාගත් ජීවිතයේ අනාගතය සකස් කරන්නා වූ ඵලයේ නිරෝධයෙන් සහ හේතු තැබීම නවත්තන්න. ඒකයි පටිච්චසමුප්පාදය දැක නිරෝධය දැකලා බුදු වුණයි කියන්නේ. නිරෝධය දැකීම බුදුන් වදාළ මඟ. බුදුන් වහන්සේ පහළ වුණත් නැතත් අර හේතුන්ගේ ඵලය තුළ සත්වයා පවෙන් පිනෙන් ධානයෙන් භවගාමී වෙන හේතුඵල ධර්මයට හිර වෙලා ඉන්නවා. ඒ හේතුඵල ධර්මයේ තුල කර්ම විපාක වශයෙන් ගත් කල සතෙකුගේ ගමනක් තියෙනවා. සත්‍යෙක් සත්ත්ව කියන සංඥාවක් තියෙනවා. නමුත් අනාගත ඵලයේ නිරෝධ බව හේතු නිරෝධයෙන් දැක්කයන් පස්සේ බුදුන්ට රහතුන්ට සත්ව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මේක තරමක් ප්‍රහේලිකාවක් වගේ දෙයක්. ගැටළු සහගත දෙයක්. සාමාන්‍ය මනසකට තේරුම් ගන්නට අමාරු දෙයක්. ඒ නිසා මා දකින්නේ බුදුන් වහන්සේ යෝජනා කළේ හේතුඵල රැස් කරන්න නෙමෙයි කියලා. ඒක කරමින් හිටු නිසා උන්වහන්සේක හේතුඵල ධමයක් වශයෙන් පෙන්වුවා. සත්‍ය සතර ඇවිදිනවා කියන එක වෙනුවට ඒක හේතුඵල වශයෙන් පෙන්වුවා. දැන් අනාගත ඵලය වර්තමාන හේතු තැබීමක ප්‍රතිඵලයක් නේ. හොඳයි වර්තමාන හේතු තබන්නේ නැත්නම් අනාගත ඵලය අක්‍රීය එකක් වෙනව නේද? ඔබට යෝජනා කරන්නේ අනාගත ඵලයක් ලබා ගන්න තියෙන හේතු රැස් කිරීම අයින් කරන්න කියලා වෙන්න බැරිද? එහෙනම් ඔබ හේතු නිරෝධ කරන්න එක් වෙන්න වෙනවා. අපි යමු අස්සජී මහරහතන් වහන්සේ ගෙන්වීම සූපතිස්ස පිරිවැජ්ජාගේ කතාවට. ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමන්. යම් ධර්මයක් හේතුන්ගේ හටගනීද යම් ධර්මයේ දුක කියලා ගත්තොත් තථාගතයන් වහන්සේ හේතුව වදාලා. ඒ හේතුව නිරෝධ කළොත් දුක නැමැති ඵලෙ නැති බව. තේසං චයෝ නිරෝධෝ තථාගතයන් වහන්සේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වාදයක්. එනම් පව් තුල දුක් විපාක පින් තුල සැප විපාක කියන එක තථාගතයන් වහන්සේගේ වාදය වෙන්නේ නැහැ. තේසං චයෝ නිරෝධෝනේ. ඒ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය තථාගතයන් වහන්සේගේ වාදය. ඒ බඳු වාදියෙක්. අන්නේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වාදී යටපත් වුණෙන් පස්සේ තමයි අපට හේතුඵල ධර්මයේ හොඳ එක උස්සේ පාරක් හදාගන්න සිද්ධ වුණේ. නම් අපම තබන හේතුව තථාගතයන් වහන්සේගේ ගැනීම අනුව ගොසින් උත්සාහයෙන් වීරියෙන් හේතු නොතැබීමෙන් අනාගත ඵලවලින් දහස් වෙන්න පුළුවන්. එතකොට කර්ම රැස් කළ විපාක විඳින එක කර්ම විපාක හේතුඵල ධර්මයයි. කර්ම ක්ෂය කිරීමෙන් හේතු නොතැබීමෙන් ලැබෙන විපාකේ ලෝකෝත්තර විපාකේ. එතකොට ඒක හේතු නිරෝධයෙන් ඵල නිරෝධයයි.
භව නිරෝධයයි. එනිසා බුදු සමය යනු පව් හේතුව පින් හේතු තබා සතර ගමන ඇවිදීම වෙනුවට සතර අනාගත භවයක් හදන හේතු රැස් කිරීම නතර කිරීම බව. ඒ බුදු සමයේ ගැඹුරු ඉගැන්වීමක් බව. ඒ කර්ම රැස් කරන කර්මය තුළ ක්‍රියාත්මක නොවන බව. ඒ ක්‍රියාත්මක වන්නේ කර්මක් ක්ෂය කිරීම නැමැති කර්මය තුළ බව. ඒ ඔබ තුළ ඔබ විසින් අලුතින් ආරම්භකට වගාකොට දියුණු කරගත යුතු දෙයක් බව. ඒ පටිච්චසමුප්පාදය දැක නිරෝධය දකින්න පාර බව. තේරුම් ගන්න පුළුවනිද? මේ සඳහා ඔබට අවුරුදු 100ක් දෙන්නේ නැහැ. දවසක් දෙන්නෙත් නැහැ. පැයක් දෙන්නෙත් නැහැ. එහෙම දිගු කාලිනව ඇදී යන ජීවිතයක් වශයෙන් නෙවෙයි මේක විග්‍රහ කරන්නේ. අසුරු ගසන සැනකින් ඇස තුළ කන තුළ නාසය තුළ දිවල පහළ වෙන සිද්ධියක දෙපැත්තක් වශයෙන්. ඒ සිද්ධියට අතීතයකුත් තියෙනවා. ඒ වගේම අනාගත නිර්වාණයකුත් තිබෙනවා. ඒ සිද්ධියම හටගන්නට අතීත හේතුවක් තියෙන බව ඔබ තුලින් දකින්න වෙනවා. වර්තමාන මොහොතේ ඔබට කිසියම් ආකාරයක විතර්කයක් හටගනීද? අදහසක්. ඒ පළමු වරට හටගත් එකක් වෙන්න බෑ. ඒක අර තැබූ හේතුවක ඵලයක් වශයෙන්. එනිසා වර්තමානයේ ලෝභය, දේශය, මෝහය, කාම විතර්ක, ව්‍යාපාද, විහිංසා විතර්කයේ හෝ කියන කාරණේ හිතට ආවොත් එය ඒක පිටපස්සේ අතීතයක් තියෙනවා. අද නොව ඊයේ පෙරේදා පසුගිය සතියේ ආදි වශයෙන් පෙර එකක විපාකයයි දැන් මේ වර්තමාන ඵලය. අර අතීත හේතුව තිබෙන නිසා මේ ඵලය හටගන්න එක නවත්තන්න බෑ අපට. නමුත් සූත්‍ර දේශනාවල ඉගැන්වීම් වල අන්න පෙන්වනු ලබනවා ඔබට වර්තමාන හේතු තියන්නේ නැත්නම් එයින් ශුන්‍ය වෙන්නේ අතීත හේතු කියලා. අන්න ඔබේ දිනදා ජීවිතයේ ක්‍රියාකලාපයේ වර්තමාන හේතු නොතබීම බව තේරුම් ගන්න පුළුවන් නම් මේ පිළිබඳව පහනේ කතාව ගත්තොත් ඔබ විහාරස්ථානයකට පහනට තෙල් දාලා අම්මා කෙනෙක්. දැන් දැල් වෙනවා. එතකොට දැල්ල නැමැති ඵලය පහන් තිරේ සහ තෙල් වල හේතුවේ ඵලයයි. ඔබ ඇවිදින් තවදුරටත් මේකට තෙල් දැම්මොත්, වැටිය දැම්මොත් තවදුරටත් ඒක අවුලව ගන්න පුළුවන්. දැල්ල දිගු කල් පවත්වන්න පුළුවන්. මන්දයත් නැවත නැවතත් ආහාර දැල්ලට ආහාර සපයන බැවින්. ඔබට දැල්ල නිවන්න අවශ්‍ය නම් ඔබ කල යුත්තේ තෙල් සහ වැටිය බහලා නේකද? බහලා තිබෙන්නා වූ තෙල් වලින් සහ වැටියෙන් දැල්වෙන් දැරලා අලුතින් තෙල් බහලා නැතුව ඉන්න එකද? තෙල් සහ වැටිය. දැන් එතකොට තෙල් ඉවර වෙනකොට නිවෙන්න ගන්නවයි බේවනේ. වෙන වගේ පහනේ උපමාවෙන් අලුතින් තෙල් දාන්න එපා, වැටිය දාන්න එපා. එතකොට තිබෙන තෙල් වලින් දැල්වි නෙවෙයි කියලා කතා කරලා මේ කතාව පහනකට ගන්නෙ නැතිව, තෙල් වලට වැටියකට ගන්නෙ නැතුව ඔබේ ජීවිතයට ගත්තොත් බණ තේරෙන විට චිත්තාභ්‍යන්තර ගත කර තිබුණා වූ ලෝභ දේශ මොහ නිසා ඔබට කිසියම් ශෝක ගින්නක් හට ගන්නවා. ඒක තමයි අර අතීතයේ දාපු දර වලින් හට ගන්න ගින්න. ඔබට ඒ සඳහා කළ යුතු දෙයක් නැහැ. ඔබට යෝජනා කරනවා හරි ඒක දැල්ුණාවයි. මේ දරගොරට ආයෙත් පිදුරු හරි තනකොළ හරි එකතු කරොත් එහෙම තවදුරටත් ඔබ මේ දරගොරට අමුද්‍රව්‍ය සපයන්නේ. සපයලා නිවන්න බෑ. ඒක සපයන්න දැල් වෙනවා. නොසැපීමෙන් නිවේ. තියෙන ටික ඇවිල්ලා ඉවරනකොට නැත්නම් නෙවෙනවා.
මේ වර්තමාන මොහොත අනාගත ඵල උපදින්න හේතු නොතැබීම පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීම නැත්නම් තවත් අංගයකින් බුදුන් වහන්සේ වදාළ මේ ප්‍රතිපදාව වශයෙන් දකින්න බැරිද ඔබට? බුදුබණ තේරෙන විට තෙරුම් ගන්නට පෙර කළා වූ කර්මයන්ගේ විපාකයක් වශයෙන් ඔබට දියුණු කරගත්ත බලවත් කරගත්ත තරමට ලෝක ජීවත් වෙනකොට ත්‍රිවිධ විතර්කයේ ඇවිදින්න ඔබට බලපෑම් කරනවා ඔබ ප්‍රසංසොන් වෙනවා. ඒක අද එකක් නෙවෙයි. පරණ හේතුක ඵලයක්. ඒ ඵලය කටුක නම් ඔබ පරණ හේතු තැබීමක් තුළ ඒක විඳින්න කියන එක තේරුණා නම් ඒක අද නෙමේ තබලා තිබෙන්නේ මෙන් පෙර වර්තමාන ඵලයේ වුතින විට පෙර තියප එකක් නිසා. නැවත නැවතත් මේ ඵලයද ඔබට ඕන. එහෙනම් ඔබ තියනවා නම් ආයෙත් හම්බ වෙනවා. අන්න නිරෝධය දැකීම තුළින් තථාගතයන් වහන්සේ මේක පටිච්ච සමුප්පාද ගැටිච්ච ගමන් හටගන්න ඇහි කනේ නාසයේ දිවේ කයේ අරම තුල හටගන්න දෙයක් බැවින් තමයි ඒකට පටිච්ච සමුප්පන්නං කියලා කියන්නේ. ඒක ස්වභාවික බල සත්‍යයක් ශක්තිමත් වුණ පැත්තට පැවැත්මට තමයි බර සාක්ෂි. අලුතින් වීරියක් කරලා ආරම්භ කරලා පවත්තන යමින් කරන්න ඕන වැඩක් තථාගතයන් වහන්සේගේ ආර්ය මාර්ගයේ ගමන. එතකොට ඒක වර්තමාන මොහොතේදී වර්තමානින් අවසන් කරන අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොකරන ක්‍රියාවලියක් වෙනවා. ඒක පෘථග්ජන භාවය තුළ, ස්ත්‍රී භාවය තුළ, පුරුෂ භාවය තුළ, පංසීල් තුළ, උපසපන් සීල් තුළ, ශික්ෂාපද සංවරය තුළ බෑ. මොකද ඒක පටිච්චසමුප්පාදිත කරන එකක් නෙමෙයි. පුද්ගලයෙක් වශයෙන් හරි හෝ වැරදි හොඳ හෝ නරක කියන තීරණය තුළ දුක් විපාකයක් සඳහා හේතු එකතු නොකරන්නට ප්‍රවෘන්දු වෙන එක තමයි ශික්ෂාපද සංවරයෙන් කරන්නේ. මනෝපබ්බම්මා ක්‍රියාවලියට මුල් වෙලා නැහැ ඒක. මනෝපබ්බංගම ක්‍රියාවලියේදී ඒක එහෙම ජීවිතය තුළ උදේ ඉඳලා හවස දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් තුළ නෙවෙයි ඒ මොහොත තුළ මොහොතින් මොහොත ගත වෙන ජීවිතයක් තුළ ඒ මොහොතේ උපන් හැඟීම තුළ ඒ මොහොතේ හැඟීමෙන් අනාගතය හදන එක නවත්තන්නට ඒ මොහොත පිළිබඳ අවබෝධයක් ඔබට තියෙන්න ඕන. උදා වෙන හැම මොහොතක්ම බාහිර ලෝකෙත් එක්කලා ජීවත් වෙනවා නම් ප්‍රසාදයන්ට ගැටීමේදී මේ ඔබේ හිතට ඇති වෙන නොසන්සුන් භාවයේ හැම විටම අතීත හේතුක ඵලයක්. අද එකක් නෙවෙයි. ඒකේ කටුක විපාකයක් තියෙනවා බරයි. දුක් විඳින්න සිදු වෙනවා. නමුත් ඒක ඇවිදින් ඉවර වෙනවා කියලා පෙන්වන්නේ. කෙන්නරින්න. ඒක පාදක කොටගෙන වර්තමානයේ විඳලා අනාගතයක් හදන එක කරන්න එපා කියලානේ පෙන්වන්නේ. ඒ වර්තමානයේ විඳින එකට කර්ම කියනවා අනාගතයක් හදන එකට විපාක කියනවා. එකවර සිදු වෙනවා මේක. කර්මයක් කිරීමත් කර්ම බීජ රැස්වීමත් ශනේකේ. කර්ම කරලා කර්ම බීජ රැස් කරලා කර්ම අක්ෂය කරන්න බෑ. දුකින් මිදෙන්න බෑ. එනිසා තථාගතයන් වහන්සේ මේ සඳහා වෙනස් මාවතක් ඉදිරිපත් කරනවා ඔබට. මේ පරණ පුරුදු පාරේ ඔබේ හිතේ අනේක නවත්තන්න සතිය පුරුදු කරලා මේ වර්තමාන හේතු තැබීම වර්තමාන ඵල තැබීම නවත්තලා දාන්න. සතර හදන එක වෙනකොට සතර කඩන්න මේ මොහොත යොදා ගන්න. ඔබ මේ අරමුණ වල මුලා වී සැප දුක් උපේක්ෂාවෙන් වෙන විඳ යලි ගන්න ඕනෑකමකින් අවකාශ කරන්නේ නම් ඔබ ඊට අදාළ සතරක් හදමින් ඒ ඵලය කටුක හෝ හොඳ ඵලයේ මගින් භවගාමිත්වයක් හදා ගන්නවා. නමුත් ඔබට මේ මොහොතේ පුළුවනි නම් සම්මා වායාමයක දෙන්න. උපන්න කුසල් දුරු වෙන්න සහ නූපන්න කුසල් නූපදින්න. නූපන් කුසල් උපදින්න සහ උපන්න කුසල් වැඩි දියුණු වෙන්න හතරක් නෙමෙයි. අන්න එහෙම මේ අතීතයෙන් ආව එක එකතු නොවීමෙන් අවසන් කරන්න පුළුවන්. ඒකට උපන්න කුසල් දුරු වීම කියලා කියනවා.
එකතු නොවීමෙන් අනාගත වර්තමාන හේතු සහ ඵලයක් නොවීම නූපන්න කුසල නූපදීම කියලා කියනවා. දැන් මේ හේතු නොතැබීම නේද ඔබ කරන්නේ. පරණ එක මුකුත් කරන්නේ ඒක ඇවිදින් ඉවර වෙනවා. මේ දැන් හේතු නොතබා අවසන් කරන්න මේ මොහොතේට එන දේ මමත්වෙන් ගැනීමෙන් මිදෙන්න වෙනවා. මමත්වෙන් ගැනීම පැවැත්මේ පැත්තයි මමත්වෙන් නොගෙන. ඒ නිසා අතීතයක් උදව් කරන වර්තමානයේ රැවටෙන එක සසර හදන මාවතයි. වර්තමාන මොහොතේ රැවටි අතීතයේ ඇවිදින් මියන්න ආරෙන එක සසර ඒ අපන්න කුසල් දුර වෙන මාවතයි. අනාගත ඵලයක් පොතෙන් හේතු අපි ලැබුවේ නැත්නම් අර දරගොඩ අමුද්‍රව්‍ය නැතුව යාම තුළින් ඉදිරියේදී නිවෙන්න සිද්ධ වෙනවා. මේ සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියන වචنين පෙන්වන්නේ ඔය හේතු නිරෝධය ආරම්භ කිරීම. සසර සැඩපහර පැවැත්ම වෙනුවට නැවැත්ම ආරම්භ කිරීම. එතකොට ඒ ගමන් මග පාපී ගමන් මගෙන් දුගතිගාමිත්වයට, පිනේ ගමන් මගෙන් සුගතිගාමිත්වයට, භවගාමිත්වයට වැටෙන පාර වෙන්නේ නැහැ. ඒක වෙනත් කාලයක නොගිය පාරක්. ඉඳා පාප හේතුවේ, පුණ්‍ය හේතුවේ, ධාන හේතුවේ ඵලය බුදුන් වෙත යන මග නෙමෙයි, සසර වෙත යන මග. ඒ හේතු නොතවීමෙන් ඔබ යනවා තවත් මාවතක. ලෝකෝත්තර මග. ඒ බුදුන් වෙත යන මාවත. එතකොට ඔබට එහෙමනම් මෙතන ඉවර දකින්න වෙනවනේ. ඉවරයි කියලා හිතලා හරි නිරෝධයි කියලා හිතලා හරියන්නේ නැහැ. මේ එන අතීත සිද්ධියට ඔබ එකතු නොවනවා නම් වර්තමානයේ හරහා අනාගතයක් හැදීම නතර වෙනවා. අතීතයේ මිය යනවා, අනාගතය හැදෙන්නේ නැතුව යනවා. මේ නේද තථාගතයන් වහන්සේගේ හොයා ගැනීම. සතර හදන එක වෙනකොට සතර කඩන තැන. ඉතින් ඒකට කියනවා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න කියනවා. පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්න කියනවා. එක වචන පාවිච්චි කරනවා. එකකින් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේ පැවැත්ම සිදු වෙන්නේ මේ වරද නිසා, මෙතනදී මෙන්න මෙහෙම කළොත් මේ පැවැත්ම නතර වෙනවායි කියලා. ඒක ඔබට අත්හදා බලනකොට ප්‍රතිඵල හම්බ වෙනවා. ඒවිට ඔබ කර්ම රැස් කරන කෙනෙක් වෙන්නේ නැහැ. කර්ම ක්ෂය කරන මාර්ගය. එතකොට කර්මක්ෂය කිරීම කියන වචනෙන් පැහැදිලි කරන්නේ අනාගත ඵලයක් සඳහා හේතු නොතර අවසන් කිරීම. ඇලෙන්න ගියොත්, ගැටෙන්න ගියොත්, විඳින්න ගියොත්, අල්ලගන්න ගියොත් ඒ පැවැත්මේ පාර. ඒක මං හිතන්නේ අනාගතයේ හැදෙන හැටි තේරෙනවා නම් එහෙනම් අපට අතීතයේ ඇවිදින් ඉස් කරලා දාන්න ඕන අනාගතයක් නොහදා ඉවර කරන්නට. එතකොට අතීත හේතු නිසා වර්තමාන ඵල හට ගන්නවා වුණාට අර වර්තමාන ඵල හට ගන්නට ඉස්සරලා අතීත හේතු ඇවිදින් එතනින්ම අතහැරෙනවා. වර්තමාන ඵල හෝ හේතු තැබීම සිදු වෙන්නේ නැහැ ඒකේ. ඵල හට ගත්තොත් හේතු වලට යනවා. ඵල හටගොත් හේතු නවත්තන්න බෑ. ඵල හේතු එකවර සිදු වෙන දෙයක්. ඒ නිසා අර දැනගත යුතු එකම ධර්මයේ පස්ස නිරෝධය කියන වචනෙන් පෙන්වන්නේ අර පෙර ධර්ම දේශනාවක මම පෙන්නවා පස්ස ආයතන නිරෝධය කියලා. හයෙන්ම අතීතයෙන් එන එක එකතු නොවීම තුළින් හටගත් දේ නැති වෙන න්‍යායයට අයිති කරපුවාම ඒක අනාගතයක් හදන්න නැතුව අවසන් වෙනවා. මේක ප්‍රායෝගික ක්‍රියාවලියක්. අන්න එතනදී ඒ නිරෝධය. නිරෝධයි කියලා හිතන්න ඕනෙත් නැහැ. නිරෝධයි කියන්න ඕනෙත් නැහැ. එකතු නොවීමෙන් අල්ලා නොගැනීමෙන් නොතැවුල කියන්නා වූ පාර ඔබ කිට්ටු වෙනවා. ඒක කිට්ටු වෙන්න ඕන කටපාඩමින් නෙවෙයි. ක්‍රමයෙන් ඔබලා තුළ සිදුවෙන සිද්ධිය පිළිබඳව ටිකින් ටික ලබන අවබෝධයෙන්. සමීප වුණාම ඔබට ඒක සරල දෙයක් වෙනවා. පෘථග්ජනයාට අමාරු දෙයක් වුණාට, අන්‍ය ආගමිකෙන්ට හිතන්නවත් බැරි දෙයක් වුණාට, අන් අය
මෙයාම මේ මිනිස්සයා මෙහාට ගින් බල්ලෙක් වෙනවා කියන එක බුදුසමය උගන්වනවා ඒක වැරදි කියලා වරද්දාගත්තට සමීප වෙලා බලනකොට මේක හේතුඵල. ඔබට යම් ඵලයක් එපා නම් ඒකට අදාළ හේතුව නවත්තපුවම මේ ඵලෙ උදා වෙන්නේ නැහැ. අපායේ පාද පව් හේතුව නවත්තන්න. කාමසුගතියේ පාද පින් හේතුව නවත්තන්න. ධානයේ පාද ධාන හේතුව නවත්තන්න. Tamanට තියෙන එකකින්. ධානලාභියාට පව් හේතුව ලක්වන්න ඕනේ නැහැ. ධානයට අහු වෙලා ඉන්නේ ආ ඒකේ නිරෝධය දකින්න වෙනවා. පෘථග්ජන සමාජයේ ඉන්න පුද්ගලයාට පව්පින් දෙපැත්ත කාම විතර්ක ව්‍යාපාද විතර්ක වශයෙන් දෙපැත්තෙන් එනවා. එන්නට අලුත් මාවතක් පුරුදු කරන්න වෙනවා. සසරේ ඇවිද්ද මාවත වෙනකොට බුදුන් වහන්සේ යෝජනා කරන නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරොත්ති නම් වූ ක්‍රියාවලිය ඒ මොහොතේ යොදන්න ඕන ඔබ. වචන පාඩම් කරගන්න එක නෙමෙයි. ඒක එක්වර යොදන්න බැරි දෙයක්. මොකද බලවත් අනිත් පැත්ත. පිළිගෙන ක්‍රියාවට නගන එක තමයි බලවත් වෙලා තියෙන නිසා ඒක එක්වර යොදන්න බෑ. අන්න ඒ නිසා තමයි ඒකට සිහියක් දීලා පුරුදු කරගෙන ක්‍රමික ප්‍රතිපදාවක් තුල වේගයෙන් ගිය වාහනයක් එකපාර බ්‍රේක් කරන්නේ නැතුව ටිකෙන් ටික බ්‍රේක් කරන ගිහින් නවත්තනවා වගේ. ඒකට සෝවාන් ආදී මාර්ග පිළිවෙලක් පෙන්ලා තියෙන භව නිරෝධය. භව නිරෝධාය. ඒ මාර්ගය කියන්නේ අර එකතු නොවින එකට තමයි මාර්ගය. ඵලය ලෝකෝත්තරයි. ඒකට කතා කරන්න බෑ. නමුත් ඉන් පෙර එක මාර්ගයේ කර්ම ඵල විපාක. එතකොට කර්ම විපාක වලට මාර්ගඵල කියන්නේ නැහැ. කර්මඵල ඒක. ඒකට අනුලෝම පටිච්චසම්පාදයේදී කර්මඵල. පටිලෝම පටිච්චසම්පාදයේදී මාර්ගඵල. අදාළ කරුණු තේරුම් ගන්න තරම් ඔබේ ධර්ම ශ්‍රවණය යසහ තේරුම් ගැනීමේ හැකියාව බලවත් වෙන්න ඕන. ඒට ඔබට ලබාගත් ජීවිතයේ මේ මොහොතේදීම වෙනස් මානකින් යුක්තව තමන්ට තමන් සරණ කරගනිමින් භව ගමන හදන්න නැතුව භව නිරෝධගාමී මගටපත් වෙන්න අවශ්‍ය ධම්මැස පෑදෙනවා. බුදුරු හෙලි කර දෙන්නේ අය. ඔබ වීරයෙන් මේ මගේ යනකොට ඔබට අදාළ ප්‍රතිඵල අදකින්න පුළුවන් වෙනවා. ඒ තමයි පටිච්චසම්පාදේ නිරෝධය දැකීම. ඒ නිසා ඔබට මේ අනාගත ඵල නැමැති හේතු එපා නම් වර්තමානයේ හේතු නොතබා අවසන් කිරීමේ පාරට වැටෙන්න. ඒ කටුක ඵලයක් හෝ කර්ම විපාක ඵලයක් නෙවෙයි ලෝකෝත්තර විපාකයක්. ධම්මස පාදා ගැනීමට මම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේ වායකන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාවතෙන් ප්‍රචාරය කිරීම සඳහා උකුවෙල කලල් පිටිය අංක 63 න් බීහි පදිංචි GDA අත්තනායක මහතා සහ සෝමවති ජයසිංහ මහත්මිය යන දෙමව්පියන් ඇතුළු ඥාති පිරිස විසින් බැතිවර දායකත්වයේ දරා දී තිබෙනවා. හරින්ද්‍ර ජීවන අත්තනායක ආදරණීය පුතුණුවන්ගේ 2022 ජනවාරි මාස 20 වෙනි දිනට එදී ඇති 9 වන ගුණානුස්මරණය නිමිත්තෙන් පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා පිණිස මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර පින් බලාපොරොත්තු සිටි නම් මේ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වී භවගාමී ජීවිත සුවපත් වේවා. වී නැවත මනුලොවට පැමිණ චතුස්සත්ත්‍ය ධර්මය අවබෝධ කොටගෙන සසර ගමන නිමා කර ගැනීමට හේතු වේවා. තවද දෙපාර්ශ්වයේ මියගිය මව්පියන් හා සියලු ඥාති මිත්‍රාදීන්ට පින් බලාපොරොත්තු ඇතනම් මේ උතුම් කුසලානිසංසය අනුමෝදන්ව භවගමන සුවපත් වේවා. එසේම ගෞරවනීය දේශකයන් වහන්සේටද උන්වහන්සේගේ අභිප්‍රාය පරිදි මේ භවයේදීම සතර ගමන නිමා කර ගැනීමට පිණිස උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලයේ හේතු සාධක වේවායි ප්‍රාර්ථනා කරන අතර නිදුක් නිරෝගී සුවපත් භාවයද ලැබේවා. දායකත්ව දරුවෝ සියලු දෙනාගේ පවුල් ඥාති හිත මිත්‍රාදීන්ට ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් මෙම කුසලයේ අත්පත්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවන සැලසේවා. නිවන් මඟ පූර්ණේ පිණිස ප්‍රඥාස පහළ වේවා. මේ 2022 ජනවාරි මාස 20 වෙනි දිනට එදී ඇති 9 වන ගුණානුස්මරණය නැමැති චරිතයේ හරින්ද ජීවන අත්තනායක මට හුරු වචනයක් මාධ්‍යවල මේ මව්පියන් මෙතුමන් වෙනුවෙන් ධර්ම දේශනා කරමින් ගුණානුස්මරණය කරනවා පින් අනුමෝදන් කරනවා. මේ පළවෙනි වතාව නොවේ කියන්න පමණක් මම කැමතියි. එබැවින් පරලෝසෙපත් ඥාති වර්ගයාට යහපත අවශ්‍ය නම් එසේ සැලසේවා. ඔබට මේ දුක් ශෝක තුනී කර ගැනීම තුළින්
බව ගාමිත්වය වෙනුවට බව නිරෝධගාමිත්වයේ අනුගමනී ප්‍රතිපදාවක් බවට පත් කරගෙන යහත් වශයෙන්ම නිවෙන්න සැනසෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං